හොඳයි හැම දිනකටම තෙරුවන් සරණයි. එහෙමනම් අද දවසේ 2021 මැයි මාසේ 29 වෙනිදා අපි කාල වේලාව අනුව අදාළ විෂයක් කතා කරමු. අද එහෙමනම් අපි මෙතෙක් අපිට මගහැරිලා තිබිච්ච විශේෂ කොටසක් මේ වෙලාවේ මම ඉදිරිපත් කරන්න. ඒ තමයි ධම්මසංගණිය තුල තියෙන නික්කේප කාණ්ඩය කියන කොටස. නික්කේප කාණ්ඩය අපි කතා කළ යුතුම තැනක් මාතිකා ඉගෙන ගනිද්දී නික්කේප කාණ්ඩයේ මේ වන විටත් ඔයගොල්ලෝ පරිහරණය කරමින් තියෙනවා. නමුත් එහි අදාළ ඉගෙනගත යුතු දැනගත යුතු විශේෂ කරුණු වගේක් තියෙනවා. එයි නික්කේප කාණ්ඩයක් කියලා වෙනම කොටසක් ආවේ ආදී වශයෙන් එහි තියෙන විශේෂ ගුණාගුණ මොනවද වශයෙන් අපිට කතා කරන්න යම් දෙයක් තියෙනවා. අපි එහෙමනම් ඒව ගැන කතා කරමු ඉස්සර වෙලා. අපි දන්නවනේ ධම්මසංගණිය එහි ඒක සැකස්ම අරගත්තාම ප්‍රධාන කොටස් හතරකට බෙදුණා චිත්ත විභක්ති, රූප විභක්ති, නික්කේප කාණ්ඩය, අත්උද්වාර කියලා. එහිදී අපි දැන් මේ කතා කරන්න යන්නේ තුන්වෙනියට විස්තර වෙන නික්කේප කාණ්ඩය කියන කොටස. එහිදී අපි මේක සම්පූර්ණ විස්තරය අරන් බැලුවොත් මේ විදිහට අපිට දකින්න පුළුවන්. දැන් චිත්ත විභක්ති අරගත්තාම එහි ප්‍රධාන පැතිකඩ දෙකකට වෙන් වුණා මාතිකා එක පැත්තකට පදභාජනීය කියලා වෙනම කොටසක්. එතකොට මාතිකාවෝ අපිට බෙදුණා තික මාතිකා, දුක මාතිකා සහ සුත්තන්ත භාජනීය මාතිකා කියලා මාතිකා වෙනම පරිච්ඡේද 15කින් ඉදිරිපත් වෙනවා. තික මාතිකා සඳහා එක පරිච්ඡේදයක්, දුක මාතිකා සඳහා පරිච්ඡේද 13ක්, සුත්තන්ත භාජනීය මාතිකා සඳහා සුත්තන්ත මාතිකා සඳහා පරිච්ඡේද 1ක්. එතකොට එතන පරිච්ඡේද 15ක් හැටියට මුළු මාතිකා ප්‍රමාණය විස්තර වෙනවා. පදභාජනීය කොටස අරගත්තාම මේ මාතිකාවන්හි විස්තර වූ ධර්මතා දීර්ඝ වශයෙන් විස්තර කරලා දක්වන තැන පදභාජනීය. ඒක විස්තර වෙනවා ධම්මවවත්තාන, සංඝහ සහ ශුන්්‍යත කියන මහා වාර තුනකින් ඒක සංග්‍රහ වෙලා විස්තර වෙනවා. මේ මාතිකා සහ පදභාජනීය කියන මුළු කොටස බණවර වශයෙන් ගත්තාම බණවර 6ක් හැටියට සඳහන් වෙලා තියෙනවා. ඊළඟට රූප ධර්ම බෙදලා පෙන්වන රූප විභක්ති කොටස එහි ප්‍රමාණය අපි ගණන් බැලුවොත් ඒකට අපි පෙළ පොතේ දක්වලා තියෙනවා සාතිරේක බණවර 2ක් විතර කියලා. එතකොට චිත්ත විභක්ති කොටසට බණවර 6ක් යෙදවිලා තියෙනවා. රූප විභක්ති වලට සාතිරේක බණවර 2කට කියලා සඳහන් වෙලා තියෙනවා. නික්කේප රාශිය කියලා අරගත්තාම එතන බණවර 3ක් සඳහන් වෙනවා. ඒ තරම් ප්‍රමාණයක ධර්මස්කන්ධයක් එතන විස්තර වෙනවා. අත්උද්වාර කියලා ගත්තාම එහෙම නැත්නම් අට කතා කාණ්ඩය කියලා ගත්තාම එතන බණවර 2යි. ඒ විදිහට තමයි මේ ධම්මසංගණියේ සැකස්ම සහ ඊට අනුරූපව බණවර සංඛ්‍යාව දක්වලා තියෙන්නේ. ඒතකොට මුළු ධම්මසංගණිය කියලා කිව්වොත් එතන තියෙනවා බණවර 6යි, 2යි, 8යි, 10යි, 13යි. මුළු ධම්මසංගණිය බණවර 13කට ගොනු වෙලා තියෙනවා. දැන් ඉස්සෙල්ලා බලමුකෝ මොකද්ද මේ බණවරයක් කියන්නේ කියලා. කාට හරි කියන්න පුළුවන් මොකද්ද බණවරයක් කියන්නේ? එහෙම එකක් අහලා තියෙනවද? අහනවා නම් කොයි වගේ තැනකදීද ඇහිලා තියෙන්නේ? අක්ෂර 8000ක් තියෙනවා. පිරිත් පොතේ තියෙනවා බණවර. පිරිත් පොතේ තියෙනවා බණවර කියලා. හරිද? පිරිත් කියනකොට ඒ බණවර අනුව තමයි ස්වාමින් වහන්සේලා අර මාරු වෙන්නේ එහෙම නේද? එතකොට අපි ඉස්සර බලමුකෝ බණවරයක් කියන එක හරියට කොහොමද අර්ථ දක්වන්නේ කියලා. මේ තියෙන්නේ බණවරයක් කියන එක විස්තර කරපු තැන. අට්ඨක්කාරා ඒක පදං ඒක ගාථා චතුප්පදං ගාථාචේකා මදෝ ගන්තෝ කත්තිය ගන්තෝ භාත්තිස් කාත්තිස්ස තක්කරෝ කත්ති සංකර ගන්තානං පංචා සද්විසතං පන බණවාරෝ ඒකමතෝ ස්වට්ටක්කරං සහස්සකෝ කියලා ගාථාව දීලා තිනවා. මේක මම හොයාගත්තේ දීඝනිකායේ සීලකන්ද වර්ගයේ අභිනව ටීකා බුරුම පොතෙන්. හරි මේක චට්ටසංගණාවෙන් අරගත්ත ගාථාවක්. මේකේ මොකද්ද මේ කියන්නේ? අට්ඨක්කරා ඒක පදං. අකුරු 8ක් එක පදයයි. එක ගාථාවකට පද 4යි. ඒක ගාථා චතුප්පදං. එක ගාථාවකට පද 4යි. ඊළඟට ගාථා චේකෝ මදෝ ගන්තෝ. එක ගාථාවකට ගන්තයක් යයි කියලා කියනවා. හරිද? ඊළඟට ගන්තයකට එහෙනම් අකුරු 32යි.
අකුරු 32කින් යුතු ග්‍රන්ථයෝ 250ක් වනාහි එක බණ වරයයි. ඒ කියන්නේ අකුරු 8000ක ප්‍රමාණය එක බණ වරයයි. ඕක ඔහොම කියන්නේ නැතුව තේරෙන අපිට භාෂාවකින් කිව්වොත් එක වාරයකට අපහසුාවක් නැතුව දේශනා කළ හැකි ප්‍රමාණය තමයි බණ වරයක් කියලා කියන්නේ. අපි දන්නවනේ අපිට තියෙන ගොරෝසු කයක්. මේ කය ගොඩාක් වෙලා එක දිගට අපිට තියාගෙන ඉන්න බෑ පුහුණු කළේ නැත්තම්. ඉතින් සාමාන්‍ය මිනිස්සෙකුට මේ අපහසුවකින් තොරව එක හුස්මට කියාගෙන යනවා කියලා අපි කියන්නේ. අන්න ඒ වගේ එහෙම කියාගෙන යන්න පුළුවන් ප්‍රමාණයක් තමයි මේ බණවරයක් කියලා කියන්නේ. වෛද්‍යාන්තිකෝක ගණන් හදනවා නම් මේ 8ක් කරා එක පදා විදිහට කියන්නට ඕනේ. නොයසේනම් දේශනා කළ යුතු එක් වාරයක් ඇත්තේ එයට නොයි බණවර නමි. හරිද? මේ විදිහට ඒක අර්ථ දක්වන්නට පුළුවන්. එතකොට එවැනි කොටසක් ගැන තමයි අර ධම්මසංගණී අර විදිහට විස්තර කළේ. එතකොට දැන් අපි බලමු ඊළඟට මේ නික්කේප රාශියේ ඇයි මෙහෙම දෙයක් කරන්න ඕනේ කියලා. නික්කේප රාශිය කියන්නේ චිත්ත විභක්තියේ මාතිකා ලෙසින් දක්වපු ඒ ධර්මකාරණාවෝ විස්තර කරන කල්හි අනන්තයි අප්‍රමාණයි කියලා දැන් අපිට තේරිලා තියෙන්නට ඕනේ. දැන් අපි දන්නවනේ මාතිකා පදවල ධම්මසංගණී තික මාතිකා 22ක් තියෙනවා. එහි පද හැටියට ගත්තොත් 66ක් තියෙනවා. ඒ පදවලට යෙදෙන ධර්මතා ආදී කොට විස්තර කරන්න ගත්තොත් අති දීර්ඝයි. උදාහරණයක් හැටියට ගත්තාම මුළු ධම්මසංගණී ප්‍රකරණයම කියන්නේ කුසලත්තිකය විස්තර කරපු ආකාරය. හරිනේ. එතකොට තව අනිත් ටික 21 විස්තර කරන්න ගත්තොත් එහෙම කොයිතරම් පොත් සංඛ්‍යාවක් ලියවෙයිද? අන්න ඒ වගේ මේ අති දීර්ඝ විස්තරයක් වෙනවා මේ මාතිකා මේ විදිහට විස්තර කරන්න ගත්තාම. එතකොට හැබැයි විස්තර නොකරත් බෑ. ඒ නිසාවෙන් ඒ මාතිකා ධර්මයන්ගේ ස්වභාවයන්, ඒ වගේ අභිධේයාර්ථයන් ආදී කොට තියෙන කරුණුකාරණා නිවැරදිව හඳුනා ගැනීම සඳහා කෙටියෙන් සංක්ෂේපව කරපු දේශනාවක අවශ්‍යතාවය එනවා. හරිද? ඒ නිසාවෙන් අන්න ඒ කෙටියෙන් බහා කළ දේශනය කියන අර්ථයෙන් නික්කේප රාශිය එලි දැක්වෙනවා. එහිදී හඳුනාගත් මූලික ධර්මතා 8ක් යටතේ තමයි මේ සියලුම කරුණු ගොනු කරලා බහාලා දක්වලා තියෙන එකට අපි කියනවා බහාලමින් සිදු කර දේශනය කියලා. හරියට අර භාජනයකට යමක් දානවා වගේ මල්ලට බහාලනවා. ඒ වගේ අර මාතිකා හැටියට අනන්ත පරිමාණ ලෙස විස්තර කරන්න තියෙන සියලුම කාරණා මූලික හෙඩින්ග්ස් 8කට ගොනු කරලා ඒ හෙඩින්ග්ස් 8ම 8 යටතට අර සියලුම කාරණා එක්රැස් කරමින් බහාලමින් සිදු කරන ධර්ම විග්‍රහයක් තමයි නික්කේප රාශිය කියලා කියන්නේ. හරිද? දැන් එහෙමනම් අපි බලමු මොනවද මේ මූලික කාරණා 8 කියලා. හරිද? දැන් ඔයගොල්ලෝ නික්කේප කාණ්ඩය කරමින් යන අය නිසා බොහෝ විට මේවා දන්නවත් ඇති. නමුත් අපි ඒක දීර්ඝව බලමු විස්තර වශයෙන් කොහොමද කියලා. මේ තියෙන්නේ නික්කේප රාශියේ යෙදෙන ණය ක්‍රමයේ විස්තර කරන ගාථාවක්. මේක ලියලා තියාගත්තත් කමක් නැහැ. විභාගෙට එහෙම බොහෝ විට එන්න ඉඩ තියෙන ගාථාවක් විස්තර කරන්නත් හැකියාව තියෙන්නට ඕනේ. මූලතෝ ඛන්දතෝ චාපි ద్వාරතෝ චාපි භූමිතෝ අත්තතෝ ධම්මතෝ චාපි නාමතෝ චාපි ලිංගතෝ නික්ඛිපිත්වා දේසිතත්තා නික්ඛේපෝති පෞච්චති. ඒ තියෙන්නේ මේ නික්කේප රාශියේ ණය ක්‍රමීය විස්තර වෙන ගාථාව. හරිනේ. දැන් අපි බලමු මූලතෝ මූල වශයෙන්. හරිද? මූලතෝ කියලා කිව්වේ මූල වශයෙන්. ඛන්දතෝ ස්කන්ධ වශයෙන්. ద్వාරතෝ ద్వාර වශයෙන්. භූමිතෝ භූමි වශයෙන්. ඊළඟට අත්තතෝ ධම්මතෝ අර්ථ වශයෙන් ධර්ම වශයෙන් හේතුඵල වශයෙන් කියන්නේ අත්තතෝ ධම්මතෝ. ඊළඟට නාමතෝ නාම වශයෙන් උදක්වලා තියෙනවා. අවසානයේදී ලිංගතෝ භාෂාවක් ව්‍යවහාර කරද්දී අපිට එහි ලිංග ભેදය ඉතා වැදගත් වෙනවා. එයත් අනුගත කරමින් මේ කියන කාරණා 8 යටතේ තමයි නික්කේප රාශියේ ණය ක්‍රමය දිගහැරිලා තියෙන්නේ. මෙන්න මේ විදිහට අර මාතිකාවක් විස්තර කරන්න යනකොට තියෙන අනේක විද වූ ධර්මතා සියල්ලම මෙන්න මේ කියන ප්‍රධාන කාරණා 8 තුල ගොනු කරමින්
ඉදිරිපත් කරපු ණය ක්‍රමය තමයි දේශනා ක්‍රමය තමයි නික්කේප රාශිය කියලා ධම්මසංගණියේ ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒ ටික පැහැදිලිද? ගැටලුවක් තියෙනවද? ප්‍රශ්නයක් තියෙනවද? ඉදිරිපත් කරන්න පුළුවන්. හරි. නැත්නම් අපි ඉදිරියට යමු. දැන් ඔන්න නික්කේප රාශියේ දල අදහස ඔයගොල්ලන්ගේ හිතේ දැන් ඇඳිලා තියෙනවා. දැන් අපි බලමු මෙහෙම දේශනාවක් කළේයයි කියලා තව පාරක් විස්තර කරලා බලමු. දැන් අපි ගමු පළවෙනි මාතිකා දේශනේ තියෙන කුසල ත්‍රිකය. එහි පද තුන ඇවිල්ලා කුසලා ධම්මා, අකුසලා ධම්මා, අව්‍යාකතා ධම්මා. හරිනේ. දැන් මේක කොහොමද ධම්මසංගණිය තුල විස්තර වෙලා තියෙන්නේ? පද භාජනීය කොටස තුල කුසල පදයේ විස්තර වෙන්න මෙන්න බලන්නකෝ විස්තර වෙලා තියෙන විදිය. කාමාවචර කුසලයේ විස්තර කරනවා ඡේද 159ක් දක්වා. ඡේදාංක 1 ඉඳලා 159 වෙනකම් කාමාවචර කුසලයේ විස්තර කරනවා. රූපාවචර කුසලයේ විස්තර කරනවා ඡේදාංක 160 ඉඳලා 264 වෙනකම්. අරූපාවචර කුසලයේ විස්තර කළා ඡේදාංක 265 ඉඳලා 276 වෙනකම්. ලෝකෝත්තර කුසලය 277 ඉඳලා 365 වෙනකම්. වෙන විදිහකට කිව්වොත් කුසලා ධම්මා කියන කුසල පදය විතරක් විස්තර කරන්න ඡේද 365ක් වියදම් කරලා තියෙනවා. ඒ වියදම් කරලා තියෙන්නේ පෙය්‍යාල ක්‍රමයෙන්. පිටු 134ක් පුරාවට මේක විහිදිලා තියෙනවා මේ කියන විස්තරය. ධම්මසංගණී වාගේ අර A4 size ඒකටත් වඩා ලොකු පොතේ පිටු 134ක් පුරාවට කුසලා ධම්මා කියන පදය විතරක් විස්තර වෙලා තියෙනවා. හරිද? මේ මාතිකා දේශනයේ පළවෙනි තික මාතිකාව එහි පළවෙනි පදයේ සඳහා විතරක් මෙච්චර ඡේද ප්‍රමාණයක් මෙච්චර පිටු ප්‍රමාණයක් වියදම් කරගෙන තියෙනවා. එහෙමනම් අනිත් ටික ඔක්කොම විස්තර කරන්න ගත්තොත් එහෙම තික 22යි පද 66යි. දුක මාතිකා 100යි එහි පද 200යි. සුත්තන්ත මාතිකා 42යි එහි පද 88යි. ඔය ඔක්කොම ආවොත් එහෙම කොච්චර ලොකු වෙනවද? ඒ නිසා මෙච්චර දුරට විස්තර කරගන්න බෑ. නමුත් අර්ථය කැඩෙන්නත් බෑ. ඒ නිසාවෙන් නික්කේප කාණ්ඩය ඔන්න බහලමින් දේශනයක් කරනවා. කොහොමද දේශනය කරන්නේ? බලන්නකො අපි එක උදාහරණයක් ගමුකෝ. ඡේදාංක 989. ධම්මසංගණී තියෙනවා නම් පෙරලා ගන්න. ඡේදාංක 989. ඡේද අංක 989. පෙරලා ගන්න. ඡේදාංක 989 තියෙන පිටු අංක 380. හරිනේ. තීනි කුසල මූලානි ලෝභෝ අලෝභෝ අදෝසෝ අමෝහෝ තං සම්පයුක්තෝ වේදනක්ඛන්தோ සංඤක්ඛන්தோ සංකාරක්ඛන්தோ විඥානක්ඛන්தோ තං සමුට්ඨානං කාය කම්මං වචී කම්මං මනෝ කම්මං ඉමේ ධම්මා කුසල. හරිද? හොඳයි. දැන් අපි මේ තියෙන්නේ සංක්ෂේපයෙන් කරපු නික්කේප කාණ්ඩයේ පළවෙනි ඡේදය. මේ ඡේදය මොකටද මේ වියදම් කරලා තියෙන්නේ? පළවෙනි කුසලා ධම්මා කියන අර තික මාතිකාවේ කුසලා ධම්මා කියන පළවෙනි පදේ විස්තර කරන්න. බලන්නකො මෙතන ඡේද 365ක් වියදම් කරපු එක මෙතනදී තනි ඡේදයක් තුල ඒ සියල්ල අඩංගු වෙලා තියෙන්නට ඕනේ. අපි බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. මේ තියෙන්නේ නික්කේප කාණ්ඩයේ පදනම විස්තර වෙන ගාථාවනේ මූලතෝ ඛණ්ඩතෝ චාපි ద్వාරතෝ චාපි භූමිතෝ අත්තතෝ ධම්මතෝ චාපි නාමතෝ චාපි ලිංගතෝ. බලමු කොහොමද දැන් මේවා ගැලපෙන්නේ කියලා. මූලතෝ තීනි කුසල මූලානි අන්න මූල ස්වභාවයෙන් ඉදිරිපත් කළා. තීනි කුසල මූලානි. හරිද? ඊළඟට ඛණ්ඩතෝ වේදනක්ඛන්தோ සංඤක්ඛන්தோ සංකාරක්ඛන්தோ විඥානක්ඛන්தோ. ඊට පස්සේ ద్వාරතෝ කම්මද්දෝ අපිට කම්මද්වාර තුනයි තියෙන්නේ. කාය කම්මං වචී කම්මං මනෝ කම්මං. අන්න ద్వාරතෝ. මෙන්න මේ ආකාරයෙන් මේ කියන මුළු කාරණා ටික විස්තර වෙලා තියෙන්නට ඕනේ. දැන් ඉතින් කෙනෙක්ට ප්‍රශ්නයක් එයි අර ඡේද 365ක ගිය ටික මෙතෙන්ට කැටි උනේ කොහොමද කියලා. හොඳයි නැවත බලන්න. මූලතෝ තීනි කුසල මූලානි අලෝභෝ අදෝසෝ අමෝහෝ. යම් කිසි කුසලයක් ඇති වෙන්නට පුළුවන්ද කුසල් මුල් තුනෙන් හැර. මුල් තුන
යොමු නොවුණු කුසලයක් තියෙනවද? කිසි තැනක නැහැ. කුසලයක් සැබෑ නම් මේ මුල් තුනෙන් අඩුම වශයෙන් දෙකක් හරි ඇවිල්ලා තියෙන්නට ඕනේ. එහෙමනම් මේ බලන්න මේක ඉදිරිපත් කරපු විදිය. තීනි කුසල මූලානි අලෝභෝ අදෝසෝ අමෝහෝ තං සම්පයුක්තෝ. එයත් සමග සංප්‍රයුක්ත අන්න එහෙම කියනකොට අර පස්ස පංචකයේ කියන ඔක්කොම ධර්මතා ටික එතකොට තං සම්පයුක්තෝ. ඒ සියලුම ධර්මතා ටික ඇති වෙන්නට ඕනේ. හරිනේ? ධම්මුද්දේශයට ආපු සියලුම ධර්මතා ටික කැටි වෙනවා. ඒක තව සංක්ෂේප කරලා තියෙන්නේ. කොහොමද සංක්ෂේප කළේ? වේදනක්ඛන්தோ සංඥාක්ඛන්தோ සංකාරක්ඛන්தோ විඥානක්ඛන්தோ. මේ කියන සතර ස්කන්ධයෝ තුල අර පරෝපන්නාසක ධර්ම සියල්ලම කැටි විය යුතුමයි. මේන් එකක්වත් බැහැර වෙන්නට බෑ. පරෝපන්නාසක ධර්මත් ඒවාපනක ධර්මත් හැටියට යෙදිච්ච සියලුම දේවල් ටික මේ කියන මේ තියෙන සතර ස්කන්ධ තුල කැටි වෙන්නට ඕනේ. එහෙමනම් තීනි කුසල මූලානි කියලා පටන් ගත්තා නම් සියලුම කුසල ධර්ම වලට අදාළ සියලුම කොටස් මෙතෙන්ට එන්න ඕනේ. ඒක තවදුරටත් විස්තර කරනවා ස්කන්ධ හතර හැටියට. එහෙමනම් කුසලය කියන එක තුල නාමස්කන්ධ හතරට ගැටි වෙන ටික විතරයි කියන කාරණය එනවා. එහෙනම් රූපයක් එතන අයින් කළා වෙනවා. හරිද? ඊට අමතරව එහෙනම් කෙනෙක්ට හිතන්න පුළුවන් මේක කුසල මුල් තුන විතරයි. එතකොට ඒකේ නාම ධර්ම හතර විතරයි. ඒ අනුව අපි කයින් කරන ඒවා වචනයෙන් කරන හරි වැරදි දේවල් මොකද වෙන්නේ කියලා නෑ. ඒකත් අඩංගු කරලා පෙන්නවා. කාය කම්මං වචී කම්මං මනෝ කම්මං මේ ධම්මා කුසලා. ඒ අනුව මේ කුසල් මුල් තුන මූලික වෙලා යම් කිසි චිත්තචෛතසිකයක් ඇතිවන්නේ නම් ඒක මේ ස්කන්ධ හතරට යොමු වෙනවා වගේම කාය කම්ම හෝ වචී කම්ම හෝ මනෝ කම්ම හෝ කියන තුන් කර්මද්වාර තුنين එකකනුත් යොමු වෙනවාමයි. එහෙමනම් ඉමේ ධම්මා කුසලා කියන කාරණය පැහැදිලි. අතන ඡේද 365කින් විස්තර කරපු ටික බෙන්න බහා ළමින් සංක්ෂේපයෙන් දේශනා කරපු ආකාරය. දැන් අපි මේ එක එකක බලමු මේ තීනි කුසල මූලානි කියන කිව්වේ එකේ තව විස්තර මොනවද කියලා. මූලතෝ වශයෙන් දක්වපු තැන. මේක ටීකාවේ මූල ටීකාවේ සඳහන් වෙන්නේ මෙහිමයි. මූලතෝති තීනි කුසල මූලානීති ආදීනා ධම්මසංගණී 985 උදාහරණයට අරගෙන පෙන්නන්නේ. කුසලාදීනම් මූල වශයෙන් සංකීපිත්වා වචන. කුසලාදීනම් මූල වශයෙන්. තීනි කුසල මූලානි ආදී වශයෙන් කුසලාදී ධර්ම මූල වශයෙන් සංකීප කොට කැටි කර බහා දැක්වීමයි මූලතෝ කියලා පෙන්වන්නේ. හරිද? එහෙමනම් අපි උදාහරණ ටිකක් අරන් බලමු. ඡේද 989 අරගත්තා නම් තීනි කුසල මූලානි අලෝභෝ අදෝසෝ අමෝහෝ තං සම්පයුක්තෝ. තං සම්පයුක්තෝ කිව්ව ගමන් ඉතුරු පරෝපන්නාසක වල තියෙන ඔක්කොම ධර්ම ටික එන්නට ඕන. අලෝභෝ අදෝසෝ අමෝහෝ ධර්මතා තුන මෙතෙන්ට ආවා. පරෝපන්නාසකත් ඒවාපනකත් තුල තියෙන සීලුම ධර්මතා ටික තං සම්පයුක්තෝ කියන කාරණාව තුල අඩංගු වෙලා ඉස්සරහට ලියවෙන්නට ඕනේ. ඒක ලියවෙන්නේ කොයි විදිහටද? වේදනා ස්කන්ධ හැටියට. හරිනේ. අපි 990 අරගෙන බලන්න. තීනි අකුසල මූලානි. කුසල වේවා අකුසල වේවා මූල ස්වභාවයෙන් ඉදිරිපත් කිරීම. ලෝභෝ දෝසෝ මෝහෝ තදේ කට්ටාච කිලේසා. අන්න පොඩි වෙනසක් නම් තියෙනවා. කුසලයේදී තං සම්පයුක්තෝ කියලා ආවා. අකුසල මූලය විස්තර කරද්දී තදේ කට්ටාච කිලේසා. කාට හරි අදහසක් තියෙනවද? ඇයි මේ දෙක දෙවිදියකට විස්තර කළේ? ඇයි මෙතනදී තං සම්පයුක්ත නෙමෙයිද ඒවා? මොකද අදහස? තදේ කට්ටාච කිලේසා. වශයෙන් තියෙන්නේ. මොකද? ඇහුන්නේ නැහැ. අනුශේ වශයෙන් තියෙනවද? ඒ කිව්වේ අනුසය වශයෙන් තියෙනවා කියන එක. කෙලස් නැති කරන කියන්නේ. කෙලස් නැති අකුසල මූලානි අපි කතා කළේ. අකුසල මූලානි වදිලි තමයි තං සම්පයුක්තෝ කියලා කියන්නේ නැතුව තදේ කට්ටාච කිලේසා කියලා තිබුණේ. ඒකදී අදහස් වෙන්නේ ප්‍රහාණයේදී එකවරම ප්‍රහාණය වෙන දේවල්. ඒ කියන්නේ මේ ලෝභයේ ප්‍රහාණය හෝ දෝෂයේ ප්‍රහාණය හෝ මෝහෝ ප්‍රහාණය හෝ වෙනකොට ලෝභයට අනුයුක්ත ඒ සමග ප්‍රහාණය වන සියලු ධර්ම කියන අර්ථයෙන් එතනදී තදේ කට්ටාච කිලේසා කියලා කිව්වා.
කුසලයේ සම්බන්ධයෙන් කුසලයේ කියන්නේ ප්‍රහාණය කළ යුතු ධර්මයක් නොවේ. එහෙමනම් ඒකදී එහිදී අදහස් උනේ නැහැ. ඒ වෙනුවට එතන තං සම්පයුක්තෝ කියලා අරන් පෙන්නනවා. ඒ ආදී වශයෙන් මේක ගැඹුරින් අධ්‍යයනය කරද්දී තව බොහෝ කාරණා තියෙනවා මේ තුල සැඟවිලා තියෙනවා. අපි ඊළඟට බලමු දැන් ඔන්න මූලතෝ කියන එකේ අදහස අපිට තේරුම් ගන්න පුළුවන්. මුල් ස්වභාවයෙන් ඉදිරිපත් කිරීම. කුසල පැත්තේ වේවා අකුසල පැත්තේ වේවා. කුසලයක් නම් එය අනිවාර්යයෙන්ම කුසල් මුල් තුල ගැබ්බෙලා තියෙන්න ඕනේ. අකුසලයක් නම් එය අනිවාර්යයෙන්ම අකුසල් මුල් ආශ්‍රිතව තියෙන්නට ඕනේ. ඒ නිසා බිල්ලින් අල්ලගත්තාම වැඩේ ලේසියි. කෙලින්ම කුසලයේ වේවා අකුසලයේ වේවා මූල ස්වභාවය අල්ලගෙන තියෙනවා. ඒ අනුව තමයි බහා කළ දේශනය කැටි කර දක්වන දේශනය සංක්ෂේප කරපු දේශනය කියලා අපිට කියන්නට පුළුවන් වෙන්නේ. හරි. ඊළඟට අපි දෙවෙනි පදයට යන් ඛණ්ඩතෝ ස්කන්ධ වශයෙන් දැක්වීම. වේදනක්ඛන්‍தෝති ආදීනා ඛණ්ඩතෝ. ඒක තමයි මූල ටීකාව විස්තර වෙන්නේ. මොකද්ද වේදනක්ඛන්‍தෝ කියලා කියන්නේ? ස්කන්ධ වශයෙන්. හරි. එතකොට එතනදී මොකද්ද කියන්න වෙන්නේ? ගන්නකො උදාහරණයක්. ඡේද 989. තීනි කුසල මූලානි. අලෝභෝ අදෝසෝ අමෝහෝ තං සම්පයුක්තෝ වේදනක්ඛන්‍தோ සංඥාක්ඛන්‍தோ සංකාරක්ඛන්‍தோ විඥානක්ඛන්‍தோ. කුසලයේදී එම මූලයන්ට සම්පයුක්ත ස්කන්ධ සතරෙන් පරිබාහිරව වෙනත් කුසලයක් හෝ වෙනත් මොනම ආකාරයක කුසලයක් මේ කියන භූමි හතර තුලම දක්නට නැත. මම නැවත කියන්නම්. කුසලයේ මූලය අරගෙන ඒ කුසල මූලයට සංප්‍රයුක්ත තං සංපයුක්තෝ ස්කන්ධ වේදනා සංඥා සංකාර විඥාන කියන නාමස්කන්ධ හතරෙන් පරිබාහිරව, ඒ කියන්නේ කුසල මූලයන්ට සම්බන්ධ වූ නාමස්කන්ධ හතරෙන් පරිබාහිරව වෙනත් කිසිදු කුසලයක් චාතුර්භූමික කුසලය තුල ඔබට හොයා ගන්නට බෑ. ඒ කිව්වේ මුළු සතර භූමියේ පවතින කුසල් තියෙනවා නම් ඒවා මේ කියන කුසල මූලයට අනුගත වූ මේ කියන නාම ධර්මත් සමග යෙදිලා තියෙන ඒවාම තමයි. අකුසලයේ කිව්වොත් ඒත් මීට සාපේක්ෂවම ඒ විදිහටම අපිට ගන්න පුළුවන්. හරිනේ. එතනදී වෙනස තියෙන්නේ මෙතන තං සම්පයුක්තෝ කියන එක අකුසලයේදී තදේ කට්ටාච කියලා අරගන්න. හරිද? එතකොට ඔන්න ඛණ්ඩතෝ කියලා දැක්ුවත් එතනදිත් සියලුම කුසල් දහම් ටික මේ කියන වේදනා ස්කන්ධ හතරට ගැබ් වෙනවා. මේ කියන ස්කන්ධ හතරට ගැබ් වෙනවා. හැබැයි ස්කන්ධය මොකට සම්බන්ධද? තං සම්පයුක්තෝ. මේ කියන කුසල මූලයට සම්බන්ධ විය යුතුයි. එහෙම වුණාම තමයි ඒක කුසල කියලා කියන්න පුළුවන් වෙන්නේ. හරිනේ. දැන් 989 ඇවිල්ලා පළවෙනි කුසල පදේ විස්තර කරපු එක. ඒක පටන් අරන් තියෙන්නේ තීනි කුසල මූලානි. කුසල මුල් තුනට අනුගත වෙච්ච ස්කන්ධ හතර කියන අර්ථයෙන්. එහෙමනම් අර ඡේද 365ක් තුළ ධම්මසංගණියේ ධම්මවවත්තාන වාරයේ පරෝපන්නසක ආදී ගොඩාක් ආකාරයෙන් විස්තර වෙච්ච එක මේ සුළු වචන ප්‍රමාණය තුළ කැටි කරලා දක්වලා තියෙනවා. අපි අකුසල මූලයේ ගත්තත් ඒත් කොහොමම තමයි. වෙනස තියෙන්නේ තදේ කට්ටාච කිලේසා කියන එක තමයි. ලෝභෝ දෝසෝ මෝහෝ තදේ කට්ටාච කිලේසා තං සම්පයුක්තෝ වේදනක්ඛන්‍தோ සංඥාක්ඛන්‍தோ සංකාරක්ඛන්‍தோ විඥානක්ඛන්‍தோ. හරිනේ. හරි. එතකොට මූලතෝ ඛණ්ඩතෝ ചാපි ඊට පස්සේ මොකද තියෙන්නේ? ద్వාරතෝ. ద్వාරය කියලා කියන්නේ කම්මත් ద్వාර වශයෙන් දැක්වීම. ටීකාව විස්තර කරන්නේ කොහොමද? කාය කම්මන්ති ආදීනා ద్వාරතෝ. එතකොට කොහොමද ඒක එන්නේ? කාය කම්මං වචී කම්මං ආදී වශයෙන් කම්ම ద్వාර ඇසුරෙන් කැටි කර බහා දක්වන එක තමයි විස්තර කරලා තියෙන්නේ. උදාහරණයක් බලමු. අපි පළවෙනි ඉස්සලා ගත්ත ඡේදයම අරගමුකෝ. තීනි කුසල මූලානි අලෝභෝ අදෝසෝ අමෝහෝ තං සම්පයුක්තෝ වේදනක්ඛන්‍தோ සංඥාක්ඛන්‍தோ සංකාරක්ඛන්‍தோ විඥානක්ඛන්‍தோ තං සමුත්ථානං කාය කම්මං වචී කම්මං මනෝ කම්මං මේ ධම්මා කුසල. එයි මේ කම්ම ద్వාර හැටියට අරගත්තේ. කම්ම ద్వාර කියලා කියන්නේ ප්‍රවෘත්ති අවස්ථාවේ මේ කියන කර්මීය විද්‍යාමාන වෙන ආකාරයනේ. එක්කෝ අපි කයෙන් කුසල කර්මයක් කරනවා, නැත්නම් වචනයෙන් කුසල කර්මයක් කරනවා, නැත්නම් මනෝමය කුසල කර්මයක් කරනවා. ඔය තුනෙන් පරිබාහිරව අපිට වෙනම කුසලයක් කරන්න පුළුවන්ද?
කිසිසේත් කරන්න බෑ. එක්ක කාය කම්මයක් නැත්නම් වචී කම්මයක් නැත්නම් මනෝ කම්මයක් විදිහට තමයි එන්නේ. එහෙමනම් ඒ විදිහටත් ප්‍රවෘත්තිය ආත්පස ආවරණය කරමින් කුසලය ඉදිරිපත් කළා. අකුසලයේ ගත්තත් ඒත් එහෙමයි. ඡේද 999 තීනි අකුසල මූලානි ලෝභෝ දෝසෝ මෝහෝ තදේ කට්ටාච කිලේසා තං සම්පයුක්තෝ වේදනක්ඛන්தோ සංඥාක්ඛන්தோ සංකාරක්ඛන්தோ විඥානක්ඛන්தோ තං සමුත්තානං කාය කම්මං වචී කම්මං මනෝ කම්මං ඉමේ ධම්මා අකුසල. දැන් ඔන්න බලන්න මූල හැටියට ස්කන්ධ හැටියට කම්මද්්වාර හැටියට මේක විස්තර කරලා ආත්පස ආවරණය වෙන පරිදි චුට්ටක්වත් ඉතුරු කරන්නේ නැතුව හලන්නේ නැතුව සියලුම දේවල් කැටි කරලා බහා කරපු දේශනේ තමයි නික්කේ ප්‍රාශිය කියලා කිව්වේ. හරිද? හොඳයි දැන් අපි පද තුනක් විස්තර කරගත්තා. මූලතෝ ඛණ්ඩතෝ චාපි ద్వාරතෝ චාපි භූමිතෝ ඊළඟ එක භූමි. ඒ මොකද්ද කිව්වේ? භූමි වශයෙන් දැක්වීම. සුඛ භූමියං කාමාවචරේති ආදීනා භූමිතෝ ටීකාව විස්තර කරන්නේ මේ විදිහටයි. මොකක්ද ඒ කිව්වේ? මෙහිදී බලන්න ඒ ධර්මතාවයේ පවත්නා භූමිය ඇසුරින් සංකේප කොට කැටි කරලා බහා දැක්වීම තමයි භූමිතෝ කියන වචනෙන් විස්තර වුනේ. මේ බලන්න උදාහරණයක් අරන් බලමු. ඡේද 992 කරලා ගන්න බලන්න. පතමේ ධම්මා සුඛාය වේදනාය සම්පයුක්තා. කොහොමද ඒක විස්තර වෙන්නේ? සුඛ භූමියං කාමාවචරේ රූපාවචරේ අපරියාපන්නි. සුඛං වේදනං තපිත්වා ආදි වශයෙන් විස්තර වෙනවා. පටන් ගත්තේ කොහොමද? සුඛ වේදනා සුඛ භූමිය අන්න භූමිය වශයෙන් දැක්වුවා. සුඛය පවතින යම් කිසි තැනක් තියෙනවද? එය භූමිය හැටියට කතා කරගෙන සලකලා මේක කතා කළා. එතකොට සුඛ ස්වභාවයේ පවතින්න පුළුවන්, කාමාවචරයේ තියෙන්න පුළුවන්, රූපාවචරයේ තියෙන්න පුළුවන්, අපරියාපන්නයේ තියෙන්න පුළුවන්. හරිද? ඇයි අරූපයේ සුඛ භූමිය නැත්තේ? උත්තර දෙන්න බලන්න. ඒක උපේක්ෂා හරියටම හරිය. අරූප භූමිය උපේක්ඛා සහගත නිසා එතනද සුඛ භූමිය කියන එකට ඇතුළත් වෙන්නේ නැහැ. එහෙමනම් භූමිතෝ කියන පදයෙන් වෙන්න මේ ආකාරයට මේක විස්තර කරලා ඉදිරිපත් කරලා තියෙනවා. හරිද? තව උදාහරණයක් ගමු. 993 කතමේ ධම්මා දුක්ඛාය වේදනාය සම්පයුක්තා. දුක්ඛ භූමිය කාමාවචරේ දුක්ඛං වේදනං කපෙත්වා තං සම්පයුක්තෝ ආදී වශයෙන් විස්තර වෙනවා. එතනදී දුක්ඛ භූමිය හැටියට එන්නේ කාමාවචරයේමයි අපි බොහොම රජ කරන තැන. දැන් තේරෙනව නේද? අපි ඉන්නේ කොහෙද කියලා? අපි උනාට ඉන්නේ නිකන් ලක්ෂර කොඩිය දාගෙන බොහොම සන්තෝෂෙන් ඉන්නවා නේද? නමුත් ධර්මතා හැටියට කොහෙද අපි ඉන්නේ? දුක්ඛ භූමිය, කාමාවචරේ. හැබැයි එතන සුඛ භූමියක් තියෙනව නැතුව නෙමෙයි. ඒකනේ පළවෙනි පදයටත් ආවේ. ඒ වුණාට එතන දුක්ඛ භූමියන් කෙලින්ම ඇවිල්ලා තියෙනවා. අර කුකුරෝති සූත්‍රයේ බුදුහාමුදුරුවෝ කර්මයේ දේශනා කරුවානේ 4 ආකාරයකට. කන්න විපාකං, සුක්ඛං සුක්ඛ විපාකං, ඊළඟට කන්න සුක්ඛ විපාකං. අන්න ඒ කන්න සුක්ඛ විපාකේ තමයි මේ කාමාවචරය තුල තියෙන්නේ. කලුත් තියෙන සුදුත් තියෙන කර්ම එක්රැස් වෙලා තියෙන තැන තමයි කාමාවචරය. එහෙමනම් සුඛ භූමියත් හැටියට අරන් පෙන්නවා, දුක්ඛ භූමියත් හැටියට අරන් පෙන්නවා. කොයි ආකාරයකට හරි මෙන්න මේ භූමිය ඉස්මතු කරලා පෙන්වන ස්වභාවය තමයි භූමිතෝ කියලා නික්කේප කාණ්ඩය තුල වචනයට ගොනු කරලා තියෙන්නේ. හරිනේ. ඊට පස්සේ ඊළඟ පදේ තමයි අත්තතෝ ධම්මතෝ. මොකද්ද අත්තතෝ ධම්මතෝ කියලා කියන්නේ? මේක ටිකක් ගැඹුරෙන් බලන්න ඕනේ. අර්ථය කියලා කිව්වේ ඵලය. යම්කිසි කාරණාවක ඵලය. ධම්මතෝ කියලා කියන්නේ ඵලය ලැබීමට මූලික වෙන හේතුව. එහෙමනම් මේ මොකද්ද කියන්නේ? අත්තතෝ ධම්මතෝ කියලා කියන්නේ හේතුඵල න්‍යාය ඉදිරිපත් කරලා තියෙනවා. වෙන විදිහකට කිව්වොත් නික්කේප රාශියේ ඉදිරිපත් කරන ණය ක්‍රමයට හේතුඵල ධර්මතාවය ඉදිරිපත් කරලා තියෙනවා. හේතුඵල ණය ක්‍රමය ඉදිරිපත් කරලා තියෙනවා. අත්තතෝ ධම්මතෝ කියන අර්ථය තුලින්. මේ වචන දෙක තුලින්. අත් බලමු මොකද්ද එතන කිව්වේ කියලා. අත්තතෝති හේතුඵලං ධම්මෝති හේතු. අත්තෝති හේතුඵලං ධම්මෝති හේතු. තීනි කුසල මූලානි තීනි අකුසල මූලානීති ආදීනා. හේතු වශයෙන් සංඝහෝ ධම්මතෝ නික්කේපෝ. මොකක්ද මේ කිව්වේ? අර්ථය කියලා කිව්වේ හේතුවේ ඵලයට,
ධම්මෝති කියලා කිව්වේ හේතුවට. තීනි කුසල මූලානි තීනි අකුසල මූලානි इति ආදීනා. අන්න. එතකොට තීනි කුසල මූලානි ආදී වශයෙන් හේතුව ඉදිරිපත් කරමින් සංග්‍රහ කරන ක්‍රමයෙන් තමයි මෙතනදී මේ කියන විස්තරයෙන් එන්නේ. තන් සම්පයුක්තෝ එහෙම නැත්නම් තන් සමුට්ඨාන එහෙම නැත්නම් තදේ කට්ටාච කිලේසා ති ආදීනා හේතු ඵල වශයෙන් සංගහෝ අත්තතෝ. අන්න එතකොට මොකද වෙන්නේ? මේ කියන අපි ගමුකෝ එකක් තීනි කුසල මූලානි කිව්වහම කුසල මුල් වලට අනුගත වූ තන් සම්පයුක්ත යම්කිසි ධර්මයක් තියෙනවා නම් තීනි කුසල මූලානි කියන්නේ අර්ථය එහෙම නැත්නම් ඵලය හේතුව. හරි? ඒක නිසා වෙන්න ඇති වෙච්ච ඵලය. ඒක එතකොට එහෙනම් අර්ථෝති හේතුවත් ඵලයක් ඒ විදිහට අරගෙන අපි ඒක බලමු ඊළඟට උදාහරණයකට ගත්තාම ඔක පැහැදිලිව තේරෙනවා. තීනි කුසල මූලානි අලෝභෝ අදෝසෝ අමෝහෝ තං සම්පයුක්තෝ වේදනක්ඛන්தோ සංඥාක්ඛන්தோ සංකාරක්ඛන්தோ විඥානක්ඛන්தோ තං සමුට්ඨානං කාය කම්මං වචී කම්මං මනෝ කම්මං ඉමේ ධම්මා කුසල. දැන් මොකද්ද මෙතන උනේ? තීනි කුසල මූලානි වෙන්න හේතුව මේ කුසල් මුල් තුන හේතු කරගෙන මොකද්ද ලැබෙන්නේ? තං සම්පයුක්තෝ වේදනක්ඛන්தோ සංඥාක්ඛන්தோ සංකාරක්ඛන්தோ විඥානක්ඛන්தோ මේ කුසල තුන මේ කියන මූල තුනට අනුරූප වූ දෙයක් තමයි මෙතනදී හැදිලා තියෙන්නේ. එහෙමනම් වෙන්න හේතුව වෙන්න ඵලය. මෙතන ඵලය ආකාර දෙකකින් ලැබිලා තියෙනවා. නාමස්කන්ධ හතර වශයෙන් උත් කම්මද්්වාර වශයෙන් ඉදිරිපත් කිරීම දෙආකාරයකට ඉදිරිපත් කරලා තියෙනවා. ඵලය. හේතුව තීනි කුසල මූලානි. වෙන්න හේතුව වෙන්න ඵලය. අන්න ඒ විදිහට හේතුඵල වශයෙන් දැක්වීම තමයි අත්තතෝ ධම්මතෝ චාපී කියලා නික්කේප කාණ්ඩයට උණු වෙච්ච ණය ක්‍රමය. හරිද? ඒක පැහැදිලිද? හරි. ඊට පස්සේ මේක අකුසල පැත්තට ගත්තත් ඒත් එහෙමයි. තීනි අකුසල මූලානි ලෝභෝ දෝසෝ මේ ආදී වශයෙන් ගත්තාම වෙන්න හේතුව මේ අකුසල මුල් තුන හේතු කරගෙන තදේ කට්ටාච කිලේසා. අන්න එතන ඇති වෙච්ච කිලේශ ධර්ම ටික තං සම්පයුක්තෝ වේදනක් නාම ධර්ම 4. ඊළඟට එතනක් තියෙනවා කාය කම්මං වචී කම්මං මනෝ කම්මං කම්මද්්වාර 3. ඉමේ ධම්මා අකුසල. එහෙමනම් එතනදී හේතු ඵල වශයෙන් අපිට අර්ථය උදුරා ගන්නට පුළුවන්. ඒ විදිහට ඒක බහා කරපු නිසා මේක නික්කේප කාණ්ඩයේ ණය ක්‍රමයේ හැටියට ඉදිරිපත් වෙනවා. ඊළඟට නාමතෝ නාම වශයෙන් දැක්වීම. ඒ කිව්වේ මොකද්ද? ඒ ධර්මතාවයන්ගේ නාමය ගෙන හැර දැක්වීමයි. නාමතෝති තීනි කුසල මූලානීති උත්ත ධම්මානං අලෝභෝති ආදීනා අලෝභෝති ආදී නාම වශයෙන් මූල ටීකාව කියන්නේ එහෙමයි. කොහොමද උනේ? බලන්න ඡේද 989 කොහොමද විස්තර උනේ කියලා. මේ කියන ධර්මතාව ඔක්කොම ටික එකම ඡේදයක ගැප් වෙන්න අවශ්‍යම නැහැ. වෙන තැන් ඇති. නමුත් වෙන්න අවශ්‍යම නැහැ. තැන සුදුසු ආකාරයෙන් මේ කියන ධර්මතා 8 සුදුසු වශයෙන් ගොනු කරලා ආත්පස ආවරණය වෙන පරිදි ධර්මතාවය ඉදිරිපත් කිරීම තමයි නික්කේප කාණ්ඩයේ විශේෂය. නාමතෝ අලෝභෝ අදෝසෝ අමෝහෝ. අන්න බලන්න. තීනි කුසල මූලානි කියලා විතරක් නැවැත්තුවේ නෑ. අලෝභෝ අදෝසෝ අමෝහෝ ඍජුවම නම් වශයෙන් පෙන්නවා. අන්න නාමතෝ. ඡේද 1101 බලන්නකෝ. 1101 ආශ්‍රව කියන ධර්ම ටික දක්වන තැනදී කාමාසවෝ භවාසවෝ දිට්ඨාසවෝ අවිජ්ජාසවෝ කෙලින්ම නම් වශයෙන්ම ඉදිරිපත් කළා. ඡේදාංක 1101. කතමේ ධම්මා ආසවා චත්තාරෝ ආසවා කාමාසවෝ භවාසවෝ දිට්ඨාසවෝ අවිජ්ජාසවෝ. අන්න නම් වශයෙන් ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට කාටවත් ඒකේ මේ තව ඒවා තියෙනවා හෝ මෙතන මේක නෙමෙයි හෝ ආදී වශයෙන් විවිධ ඒවා දාන්න බෑ. මෙන්න පැහැදිලිව කියලා තියෙනවා. ආශ්‍රව මෙච්චරයි. කාමාසව, භවසව, දික්ඨාසව, අවිජ්ජාසව. නම් වශයෙන්ම දීලා තියෙනවා. මෙන්න නාම වශයෙන් නික්කේප කාණ්ඩයේ දක්වන ආකාරය.
හරිද? මේ ඔක්කොම ඡේද මම අරන් පෙන්නුවේ නික්කේප කාණ්ඩයේ තියෙන ඡේද. හරි. තව මොකක්ද අපිට ඉතුරුනේ? අත්තතෝ ධම්මතෝ ചാපි නාමතෝ ചാපි ලිංගතෝ. බලමු කොහොමද ඒක පෙන්වලා තියෙන්නේ කියලා. ලිංගතෝති උද්දිට්ඨස්ස ඒකස්සේව ධම්මස්ස අලෝභෝ අලුබ්බනා අලුබ්බිතත්තන්ති පුරිසාදි ලිංග වශයෙන් නික්කේපෝ මූල ටීකාව කියන්නේ ඒ ආකාරය වශයෙන්. උදාහරණයට ගන්න කියන්නේ 1061 ඡේදය. එකම ධර්මයේ වුවත් ලිංග ભેදයෙන් බෙදා දක්වමින් උදී ජනතාවට වැටහෙන පරිදි විස්තර කිරීමයි. මොකද්ද මෙහි තියෙන විශේෂය? ධර්ම සංනිවේදනයේදී මේ භාෂා රීතීන්ට අනුව ධර්මීය සංවිනේදනය කළ යුතුයි. පුද්ගලාධ්‍යාස වශයෙන්ුත් එය වැදගත් වෙනවා ඇත. ඒ නිසා මේ ભેදයත් අතිශය වැදගත්. අපිට කැමැති වචන කැමැති විදිහට බෙදලා කියලා දක්වන්න බෑ. එතකොට ඒකේ අර්ථය වෙනස් වෙනවා. අර්ථය වෙනස් වුනහම ධර්මය නිවැරදි ආකාරයෙන් සංනිවේදනය වුණා නොවේයි. ඒ නිසා එකම ධර්මතාවය වුණත් නියම ආකාරයට පෙන්වන්න නම් මෙන්න මේ විදිහට උදාහරණ දෙන්න වෙනවා. තත්තකතමෝ අලෝභෝ යෝ අලෝභෝ අලුබ්බනා අලුබ්බිතත්තං මේ ආදී වශයෙන් මේක නම් රාශියකින් ඉදිරිපත් කරලා තියෙනවානේ. බලන්න එතන කොහොමද ලිංග ભેදය ඇවිල්ලා තියෙන්නේ කියලා. අලෝභෝ කියලා කිව්වහම මූල පදය. හරි? අපි දැන් මෙතන විස්තර කරන්නේ තත්තකතමෝ අලෝභෝ කියලානේ. එතකොට යෝ අලෝභෝ මූල පදේ ඒක පුරුෂ ලිංගයෙන් ඉදිරිපත් වෙලා තියෙනවා. අලෝභෝ කියලා කියන එක පාලියේදී පුරුෂ ලිංග අකාරාන්ත පදයක්. ඊළඟට අලුබ්බනා නොඇලීම අන්න ඒක ස්ත්‍රී ලිංගයෙන් ඉදිරිපත් කළා. හරි? එතකොට එකම ධර්මතාවය ලිංග ભેදයේ පදනම් කරගෙන විවිධ අර්ථ වලින් විවිධ වචන පාවිච්චි කරමින් ඉදිරිපත් කරනවා. අලුබ්බිතත්තං නොඇලෙන සුළු ස්වභාවය නොඇලෙන ස්වභාවය. අන්න නපුංසක ලිංග පදයක් ඒක. එතකොට බලන්න මේ එකම ධර්මයේ විස්තර කරද්දී පුරුෂ ලිංග පද අරගත්තා, ස්ත්‍රී ලිංග පද අරගත්තා, නපුංසක ලිංග පද අරගත්තා. ඒ හැම පදයක්ම භාවිතා කරමින් එකම ධර්මතාවය විස්තර කළා. අන්න නික්කේප රාශියේ තවත් ලක්ෂණයක්. හරිද? ඔයගොල්ලෝ සටහන් කරගන්නවා ඇති කියලා මම හිතනවා. හොඳයි. ඊට පස්සේ දැන් මේ විදිහට අපි උන දැන් පද 8ම විස්තර කළා. ඒ පද 8 බලන්න විවිධ පැතිකඩ වලින් එක්රැස් වෙමින් මේ නික්කේප රාශිය අර ධම්මසංගණී මුල පරිච්ඡේදවල විස්තර කරපු සියලුම කරුණු එකක්වත් අතර නොහැරෙනසේ කැටි කරලා දක්වපු දේශනාව හැටියට එහෙනම් මේක පිළිගන්නට පුළුවන්. හරිනේ. දැන් ඔයගොල්ලෝ ඊට පස්සේ ධම්මසංගණී නික්කේප කාණ්ඩේ පෙරලද්දි මේවා ඉස්මතු කරගන්න උත්සාහ ගන්නට ඕනේ. මෙතන කොහොමද මේ ඉදිලා තියෙන්නේ? මෙතන කොහොමද ඉදිලා තියෙන්නේ කියලා ඒවා මාතිකා කරන වෙලාවේදී අරගන්න. අපි හැම වෙලාවකම මාතිකා කරන්නේ නික්කේප කාණ්ඩයත් අත්කතා කාණ්ඩයත් පරිහරණය කරමින් අත්කතාවලදී මේ තරම් ප්‍රශ්නයක් නෑ. ඒක කෙලින්ම ඒ යම් කිසි ධර්මයකට අදාළ තියෙන අපේ අර්ථ ටික කෙලින්ම උදුරලා පෙන්වන තැනනේ. ඒක හරි ඍජුයි. ඒක ප්‍රශ්නයක් නෑ. මෙතනදී තමයි මේ කැටි කරලා කරන දේශනය වරද්දන්න නැතුව කැටි කරලා අරගන්න එපාය. හැලෙන්නත් බෑ. අනවශ්‍යව ගන්නත් බෑ. එහෙමනම් මේ විදිහට මේ පද විශේෂිත පද 8කට මේක ගොනු කරලා අරන් තියෙනවා මේක බුද්ධ දේශනාව. දැන් අපි බලමු ඇත්තටම මෙතන කැටි කිරීමක් වුණාද කියලා. මේ බලන්නකො චිත්ත විභක්තියේදී එක් ත්‍රිකයක් විස්තර කරන්න බණවර 6ක් ගියා කියලා මම පෙන්වන්නේ කලින් රූපරාමුනේ. නික්කේප රාශියේදී ත්‍රික 22කුත් දුක 100කුත් සුත්තන්ත දුක 42කුත් කියන සියලුම ධර්මතා විස්තර කරන්න වැය වෙලා තියෙන බණවර 3යි. කොහොමද කැටි කිරීම? මෙතන චිත්ත විභක්ති කොටසේදී එක ත්‍රිකයක් විස්තර කරන්න පමණක් බණවර 6ක් විස්තර ගත්තා. එක ත්‍රිකයක් පද 3ක් විතරක් විස්තර කරන්න. මෙතන කීයක් තියෙනවද පද? මෙතන ත්‍රික 22ට පද 66යි, දුක 100ට පද 200යි. එතකොට එතන 266යි. මෙතන පද 42යි කියන්නේ 84යි. එතකොට 266යි 84යි. මේ මුළු ගාන එච්චර මුළු ප්‍රමාණයක් බණවර 3කට සීමා කරලා තියෙනවා.
අන්න කැටි කරලා පෙන්නපු හැටි. හරිද? අන්න ඒකයි නික්කේප කාණ්ඩය කැටි කරලා දක්වපු දේශනාවක් කියලා කියන්නේ. සංක්ෂේපයෙන් දක්වපු දේශනාවක් කියලා කියන්නේ. හරිනේ. අපි ඊළඟට බලමු මේකේ ඡේද පෙළ ගැස්ම කොහොමද කියලා ඉන්නේ. මේක නම් මගේ සාමාන්‍ය ඉදිරිපත් කිරීමක් විතරයි, විශේෂ වැදගත්කමකුත් නැහැ මේකේ. රූපකාණ්ඩයේ අවසාන වෙනකොට ඡේද 988ක් ධම්මසංගණී ගිහිල්ලා ඉවරයි. ඊළඟට නික්කේප කාණ්ඩයේ පටන් අර ගන්නවා තිකමාතිකා 22ට. එතකොට තිකමාතිකාවක පද 3කානේ. එතන එහෙමනම් ඡේද 66ක් වියදම් කරලා තියෙනවා ඒකට. එතන පටිනිද්දේශ 3ක් ඇවිල්ලා තියෙනවා. ඒ පටිනිද්දේශ 3ට ඡේද 3ක් ගිහිල්ලා තියෙනවා. එහෙමනම් 988න් පටන් ගත්ත 989න් පටන් ගත්ත නික්කේප කාණ්ඩයේ 1057 වෙනකොට තිකමාතිකා ටික ඉවර කළා. ඊළඟට දුක මාතිකා පටන් ගත්ත. එතන මාතිකා 100 නම් පද 200යි. පටිනිද්දේශ එතන ඡේද 44ක් වියදම් කරලා තියෙනවා පටිනිද්දේශ සඳහා අමතර විස්තර කිරීම. ඒ අනුව අභිධම්ම දුක මාතිකා අවසන් වෙනකොට ඡේද 1301 දක්වා විකාශනය වෙලා තියෙනවා. ඊළඟට සුත්තන්ත මාතිකා ටික ආපුවා මෙතන පද 84යි. ඒකට ඡේද 84ක් කෙලින්ම යනවා. එතනදී පද 3ක් යුගල හැටියට දක්වපු නිසා ඡේද 3ක් අඩු වෙනවා. එහෙමනම් නික්කේප කාණ්ඩයේ අවසාන වෙනවා ඡේද 1382 දී. මේක මෙතරම් වැදගත් දෙයක් නෙමෙයි. නමුත් මම මේක විකාශයේ පෙන්වුවේ කොහොමද ඒක සියලුම දුක මාතිකා, තික මාතිකා, සුත්තන්ත මාතිකා ඔක්කොම මේකට අන්තර්ගත කරලා බණවර 3කට කැටි කරලා තියෙන්නේ කොහොමද කියලා ඡේද වශයෙන් මම පෙන්වුවා. අට කතා කාණ්ඩය ගත්තාම මේ තරම් ප්‍රශ්නයක් නැහැ. නික්කේප කාණ්ඩයට අනුතුරුව විස්තර කරලා තියෙන කොටස තමයි අට කතා. දැන් මේක පටල ගන්න එපා. අර අට කතා කියලා ඔය දැන් අත්තසාලිනී අට කතා ආදී වශයෙන් තියෙන පොතුත් එක්ක මේක පටල ගන්නට එපා. මෙතන අත්ුද්දාර කියලා මේ විස්තර කරලා තියෙන්නේ ධම්මසංගණී පොතේ මුලදී විස්තර කරන මාතිකා කියන මාතෘකා ධර්ම කොටස් වල අනුගත වෙන අඩංගු වෙන ඊට අදාළ වෙන අභිදේයාර්ථයෝ මොනවද කියලා ඒ ධර්මතාවයට අඩංගු වෙන පරමාර්ථ ධර්මයෝ මොනවද කියලා විස්තර කරලා ඉදිරිපත් කරන තැන තමයි ධම්මසංගණී අවසාන කොටස හැටියට මේ අත්ුද්වාර කොටස කියලා ඉදිරිපත් වෙන්නේ. ඒකට අපි කෙටියෙන් කියන්නේ අට කතා කාණ්ඩය කියලා. එතකොට ඒ ඇවිල්ලා මුළු ධම්මසංගණී විස්තර කරමින් ලියවෙච්ච අත්තසාලිනී නම් වූ ධම්මසංගණී ප්‍රකරණ අට කතාව එහෙම නෙමෙයි. හරිද? මම හිතනවා ඒක ඔයගොල්ලන්ට පැහැදිලි ඇති කියලා. නික්කේප කාණ්ඩයේ වගේම තවත් වෙනත් ආකාරයකින් විස්තර වෙච්ච කොටසක් තමයි අත්ුද්වාර කියලා කිව්වේ. එතකොට එතනදී කුසල ටිකෙන් පටන් අරගෙන දුක මාතිකා අවසානයේ දක්වාම අට කතාව මේ අත්ුද්වාර කාණ්ඩය තුල අභිදේයාර්ථ ඉදිරිපත් කරලා තියෙනවා. හැබැයි පොඩි විශේෂයක් තියෙනවා. අට කතා කාණ්ඩය තුල සුත්තන්ත මාතිකාවලට අදාළ අභිදේයාර්ථ දීලා නැති වගේ. මේක මහා අටුවාවට අනුව විස්තර වෙන තැනදී මේ අට කතා කාණ්ඩය බුදුරජාණන් වහන්සේ විසින්ම දේශනා කළයි කියලා පැහැදිලිව දක්වලා තියෙනවා. මොකද මේ අභිධර්මයේ කියන එක ශ්‍රාවක විෂයක් නෙමෙයි බුද්ධ විෂය නිසාවම මේ අර්ථ උගුලා දැක්වීම අර්ථ ඉදිරීම තථාගත බුදුරජාණන් වහන්සේ විසින්ම කළයි කියන එක තමයි මහා අටුවාවේ විස්තර වෙන්නේ. අට කතා කාණ්ඩයට වැය වෙලා තියෙන බණවර 2යි. මෙතනදී ලස්සන මේ කතාවකුත් තියෙනවා. සරියුත් හාමුදුරුවනේ දැන් අභිධර්මයේ ඉස්සලම පෘථුවි තලයේදී ඉගෙන ගත්තේ. ඒ ඉගෙනගෙන ඒක තමන්ගේ ගෝල 500කට ඉදිරිපත් කළානේ මේ විස්තර කරමින් ඉගෙනුවානේ. එහෙම උගන්වන්න ඉන්නකොට එක ගෝලයකට මේක අර සමහර තැන්වල අර්ථ උදුරා ගන්නට බැරි වුණාලු. අභිදේයාර්ථ හොයා ගන්නට බැරි වුණාලු. ඒ ගෝල ස්වාමින් වහන්සේවත් අරගෙන බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා ඉදිරිපත් කරපුවාම බුදුරජාණන් වහන්සේ සියලුම මාතිකාවන්ගේ අර්ථ උද්ධාරණය කරමින් මේ අත්ෝද්වාර කතාව අද්දෝද්වාර පරිච්ඡේදය දේශනා කළායි කියලා තමයි විස්තර වෙලා තියෙන්නේ. ඊළඟට අට කතා කාණ්ඩය තුලත් කෙටි හැඳින්වීමක් කළොත් මෙතනක් තියෙන්නේ මාතිකා වශයෙන් දේශනා කරපු අර නික්කේප කොට දැන් ඉස්සලා මාතිකා වශයෙන් දේශනා කරලා ඊට පස්සේ ඒක නික්කේප කොට සංක්ෂේපයෙන් විස්තර කරලා තියෙන මුළු ඔක්කොම ධර්මතාවලට අර්ථ උදුරා දීම.
හරිද? දැන් කුසල ධම්මා කියලා කිව්වොත් මොනවද කුසල ධර්ම වලට අඩංගු වෙන්නේ? කුසල් සිත් 21යි එහි අඩංගු චෛතසික 38යි. අන්න ඒ වාගේ හැම පදයකටම අඩංගු වෙන ධර්මතා උගුලා දක්වලා පෙන්වන එක තමයි එතනදී කරලා තියෙන්නේ. චිත්ත විභක්තියේ ඡේද 365ක් පුරලා විස්තර කරලා තියෙන එක මෙතනදී නික්කේ ප්‍රාශියේදී කොහොමද කිව්වේ? තීනි කුසල මූලානි අලෝභෝ අදෝසෝ අමෝහෝ ඉමේ ධම්මා කුසලා කියලා චනිතේ දෙකකින් ආවා. චිත්ත විභක්තියේදී ඡේද 365ක් වේදම් කරලා තිබුණා. අට කතා කාණ්ඩයේදී චතුසු භූමිසු කුසලං ඉමේ ධම්මා කුසලා එච්චරයි. වචන කීය 2 2 3 4 5 6යි. වචන 6යි. ඕනනම් අට කතා කාණ්ඩයේ පළවෙනි ඡේදයේ පෙරලලා බලන්න. ඡේදාංක 1383 පිටුව 500. එතන විස්තර වෙන්නේ කතමේ ධම්මා කුසලා. චතුසු භූමිසු කුසලං ඉමේ ධම්මා කුසලා. චතුසු භූමිසු කුසලං ඉමේ ධම්මා කුසලා එච්චරයි. එහෙමනම් සිත් 89 කියලාගෙන තියෙන කෙනා චතුසු භූමිසු කුසලං කිව්වහම ඒ භූමියේ තියෙන කුසල් සිත් ටික හිඳ ගන්නට පුළුවන්. ඊළඟට සංග්‍රහණය සංප්‍රයෝගණය කරලා තියෙන කෙනා එහි අඩංගු වෙන චෛතසික කොටස් ටික හිඳ ගන්නට පුළුවන්. ඒ අනුව චිත්තෝත්පාදයේ ගොඩනගා ගන්නට පුළුවන්. ඒ අනුව මේක අභිධර්ම සූත්‍ර පිටකයේ අනුව ගත්තත් අභිධර්මයේ චිත්ත විභක්ති කොටස අනුව ගත්තත් නික්කේ ප්‍රාසිය අනුව ගත්තත් අට කතා කාණ්ඩය අනුව ගත්තත් කිසි තැනක කිසිදු ආකාරයක නොගැලපීමක් නොදකින විදිහට මේ ධර්මය ඉතා පැහැදිලිව දේශනා කරලා තියෙනවා. අන්න ඒ නිසයි අපි කියන්නේ ස්වාක්ඛාතයි කියලා. මුල මැද අග යහපත්. විස්තර කිරීම යහපත් වගේම අර්ථයත් යහපත් ප්‍රතිඵලයත් යහපත්. ප්‍රතිඵලයේ සාන්දිටිකයි. මේ භවයේම දහම් රසය අත්විඳින්නට පුළුවන්. ඒ කියන්නේ මේ වෙලාව ඉගෙන ගන්නකොට මේ වෙලාවේ ඔබට දහමේ අර්ථය තේරුණා නම් අන්න අකාලික ගුණය නිවැරදිව තේරුම් ගත් සැනින් ශාන්තිය සතුට ලැබෙනවා. ඒ නිසාම මේ ධර්මය අපිට කියන්න පුළුවන් ඒහිපස්සිකයි කියලා. ඕනම කෙනෙකුට ඇවිල්ලා බලන්න මේක රස විඳින්න. හරි? ඒ අනුව එහි අකාලික ගුණය තේරුම් ගන්න පුළුවන්, සාන්දෘෂ්ටික බව තේරුම් ගන්න පුළුවන්, ස්වාක්ඛාත බව තේරුම් ගන්නට පුළුවන්. ඒ ආදී වශයෙන්. ඒ නිසායි බය නැතුව ඒහිපස්සිකයි කියලා කියන්නේ. මෙච්චර වූ සුදුසු ධර්මයක් ඕපනයිකයි කියලා කිව්වේ අන් හැමතෙම වඩා අපේ සිත පිහිටුවා ගන්නට සුදුසු තැනක් නිසා. හැබැයි පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි නුවණැතියන්ම තම සිත තුලින් මේක අල්ලාගත යුතු දෙයක්. තපයි කියලා අරගත යුතු දෙයක්. ඒ ආකාරයට හැමදහම් කරුණක්ම අපිට උත්පාදක් වන්නටත් පුළුවන් මෙවැනි තැන්වලදී. ඊළඟට මේකම විස්තර කරලා තිබුණා තව තැනක මට හිතෙන්නේ මේක අට කතාවෙන් මම හොයාගත්තේ. චිත්ත විභක්ති රූපංච නික්ඛේපෝ අත්තජෝතන ගම්බීරං නිපුණං ඨානං තම්පි බුද්ධේන දේශිතං. චිත්ත විභක්ති රූප විභක්ති නික්ඛේප අත්ුද්්වාර යන මේ කාරණය ගැඹුරුය සියුම්ය. එසේ වූ ධම්මසංගණීය බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලදී. මේ ආදී වශයෙන් අට කතාව මේක ඊට ලස්සනට අර්ථ දක්වලා විස්තර කරලා දීලා තියෙනවා. මේ ආදී වශයෙන් තමයි නික්කේප කාණ්ඩයත් අට කතා කාණ්ඩයත් ගැන මමත් සංක්ෂේපයෙන් විස්තර කිරීමක් කළේ. මාතිකාවලදී මේවා නිරන්තරයෙන් පරිහරණය කරනකොට මේ උගන්වපු කරුණු මේ සාකච්ඡා කරපු කරුණු කොයි ආකාරයටද යෙදෙන තැන ඒවා උදුරා ගන්නට අහුලා ගන්නට පුරුදු වෙන්න. ඒ අනුව මේක ඉතා පහසු කොටසක් බවට පත් වේවි. විභාගෙට අමුතුවෙන් පාඩම් කරන්නට දෙයක් නැහැ. අත්දැකීම තුලම හොයා ගන්නට පුළුවන්. මොන හරි ගැටලු එහෙම තියෙනවද? සමාවෙන්න මේ එතකොට මේ අට කතා කාණ්ඩය සරියුත් මහ රහතන් වහන්සේ විසින් සකස් කළ දෙකක් කියන වාක්‍ය වැරදීනේ. ඒ අනුව දැන් ඒක මේ පොතේ සංඥාපනේ හරි කොහේ හරි තියෙනවා. තියෙන තැන අනුව ඒක තේරුම් ගන්නට මොකද මේ දවස්වල
ඒකේ තියෙන්නේ සර් සරියුත් මහ රහතන් වහන්සේ විසින් පසු කාලිනව සකස් කරන ලද්ද දෙයක් කියලා මේ අට කතා කාණ්ඩය. පිටුව මොකද්ද? පිටුව මට මතක නෑ මම ඒක කියුවා පොඩ්ඩක් සංඥාපනය. කරුණාකරලා පිටුව ඉදිරිපත් මම හැම වෙලාවකම ධර්මතාවයක් දෙනවා නම් එහි පිටුව අදාළ තැන් සමග දෙන්නේ ඇයි? මේ දවස්වල ධර්මයේ ඉදිරිපත් කරද්දී බොහෝ පරිස්සම් විය යුතු නිසා. දැන් බලන්න මම මේ නික්කේප කාණ්ඩේ පුරාවට එද්දි හැම එකක්ම ටීකාවේ පාඩය සඳහන් කරමින් ආවේ ඇයි? එහෙම නැත්නම් මේවා අත්නෝමත හැටියට ගන්න පුළුවන්. කිසි තැනක බුදුදහමට අත්නෝමතයක් දීමට මම සමර්ථයෙක් නෙමෙයි. ඒ නිසා එවැනි අකුසලයක් කරගන්න මම කැමති නෑ. ඒ නිසාවෙන් මේ හැම තැනකම ඡේද සහිතව ඉදිරිපත් කළ යුතුයි. එවැනි කියවපු තැන් වලින් තමයි මම හැම එකක්ම අරගෙන දුන්නේ. වෙනත් තැනක් තියෙනවා නම් ඊට සුදුසු ආකාරයකට තම නැන පමණින් දැනගත යුතුයි. මොන හරි ප්‍රශ්න හිම තියෙනවද නික්කේප කාණ්ඩය ගැන එහි කතා කරපු ධර්මතා ගැන ඒ පදයේ විස්තර කරපු ආකාරය ගැන ඊ අර ගාතාව කටපාඩම් කරගත්තාම ඔයගොල්ලන් දෙක පහසුවෙන් මතක තියාගන්නත් පුළුවන්. හොඳයි වෙනත් කරුණු කාරණා නැත්නම් අපි අද දවසේ පාඩම අවසන් කරමු. මාතිකා කරගෙන යන නිසා නික්කේප කාණ්ඩය ගැන මේ දැනුම අවශ්‍යම වෙනවා. ඒ නිසායි ඒක මේ වෙලාවෙ ඉදිරිපත් කරන්නට හිතේ. මුලදී ඉදිරිපත් කළෙත් නැහැ. මොකද එතකොට ඒක ගැඹුරු වැඩි වෙනවා. නමුත් දැන් මේවා කොටස් පරිහරණය කරනකොට මේ තැන් මේ විදිහට ඉදිලා තියෙනවා නේද කියන එක පැහැදිලිව තේරුම් ගන්න පහසු වෙන නිසා. හොඳයි. එහෙම ගැටලුවක් එහෙම තියෙනවද? සර් මේකේ රෙකෝඩින්ග්ස් බලාගන්නේ කොහොමද? රෙකෝඩින් එක හෙට උදේ වෙනකොට ප ဋ ාණ සභාවට වෙබ්සයිට් එකට ලැබෙවි. ප ဋ ාණ සභාවේ මේ වෙබ් පිටුවට ගියා නම් එහි ලින්ක් එක සඳහන් වෙලා තියෙනවා. එතනින් ගියා නම් ප ဋ ාණ සභාව වෙනුවෙන් භාවිතා වෙන සියලුම දේශනාවල ඒ ගුරුවරු විසින් කරන දේශනා සියල්ලම වෙන වෙනම ෆෝල්ඩර්ස් යටතේ සඳහන් වෙලා තියෙනවා. WhatsApp වල තියෙන්නේ නෑ. ඉන්ටර්නෙට් එකේ ප ဋ ාණ ධම්ම සභාව කියන වෙබ්සයිට් එකට ඇතුල් වෙලා බලන්න. එහි අභිධම්ම කියන කොටසේ කිසියම් තැනක සඳහන් වෙලා තියෙනවා. මේ කියන 2021 වර්ෂයේ මේ කරපු පාඩම් ඔක්කොගේම ඒ පාඩමට අදාළව වෙන වෙනම ෆෝල්ඩර්ස් හදලා ඒක දාලා තියෙනවා. ඒක මේ දාලා තියෙන්නේ කොහෙද මේ YouTube එකේ දාලා තියෙන්නේ. මේ YouTube එකට යන රෙෆරන්ස් එක ප ဋ ාණ ධම්ම සභාව වෙබ් පිටුවේ සඳහන් කරලා තියෙනවා. එතෙන්ට ගියා නම් ඒ වෙබ් පිටුවේ ඒක ක්ලික් කරලා එතෙන්ට ගියා නම් YouTube එක තුල එක ෆෝල්ඩර්ස් යටතේ එක පාඩම් මාලා වල අදාළ සියලුම වීඩියෝ පටිගත කිරීම සඳහන් වෙලා තියෙනවා. අද ඒක හෙට උදේ වෙනකොට වැටෙනවා. තිරුවන් සරණයි බොහොම පිංසිතේ. හොඳයි එහෙමනම් විශේෂ කරුණු කාරණා නැත්නම් මම හිතන්නේ අද දවසේ හැබැයි පාලි පන්තිය නම් නැහැ වගේ මට හිතෙන්නේ නැති වගේ ආරංචි වුණා ස්වාමීන් වහන්සේ ටිකක් අසනීප තත්ත්වයෙන් පසු වෙන නිසා. අපිට වෙන ප්‍රශ්න නැත්නම් අපි සාකච්ඡා වාරය ඉවර කරමු. ඉස්සෙල්ලා හිත ගහන කියන ඒ වචනේ තේරුම කැඩි කැඩි ඇහුනේ අපව කියන්න පුළුවන්ද කරන්න මොකද්ද වචනේ? අත හිත ගහන කියලා වචනේ තිබුණේ ඒක තේරුම කිව්වට ඇහුනේ කැඩි කැඩි තේරුන්නේ නැහැ මොකද්ද කියලා. අග හිත ගහන කියලා කියන්නේ දැන් බලන්න අග හිත ගහන කියලා කිව්වහම එතන බලන්නකෝ දැන් අපි දන්නවා චෛතසික 52යි තියෙන්නේ. ඒකිනුත් කුසල සිතක හෝ එහෙම නැත්නම් අකුසල සිතක යෙදෙන්න පුළුවන් චෛතසික උපරිම ගාන 27යි. එහෙනම් කොහොමද ධම්මොපදේශයේ චෛතසික 30 ගානක් ඉදිරිපත් කරන්නේ? ඒ ඉදිරිපත් වෙලා තියෙන්නේ එකම චෛතසිකය එහි කෘත්‍ය අනුව විවිධ නම් වලින් ඉදිරිපත් කරමින් එකම චෛතසිකය දෙතුන් තැනක ඉදිරිපත් කරමින් ආපු නිසා. නමුත් අගහිත ගහන කියන ක්‍රමයේදී අපි කරන්නේ එක චෛතසිකයක් එක වාරයක් විතරක් යෙදෙන විදිහට අපි ගණන් හදලා අරගන්නවා. ඒ කියන්නේ තුන් තැනක තිබුණා නම් අපි අරගන්නේ එකයි. හරිද? දැන් උදාහරණයක් මම ඒක තමයි වෙලි කිව්වේ. චිත්ත කියන එක පස්ස පංචකයේ තුල චිත්ත කියලා යෙදුණා. ඊට පස්සේ ආයතන තුල එහෙම නැත්නම් ඉන්ද්‍රිය තුල මනින්ද්‍රිය කියලා යෙදුණා.
ආයතන තුන දැම්මනම් ඔව් එතකොට අන්නේ එතකොට දැන් දෙතැනක තිබ්බනම් ඒක එකයි කියලා ගත්තා. අග හිත ගහන එකවරක් ගත්තා නම් නැවත නොගෙන කියන අර්ථය. බොහොම ස්තුතියි. හරි. එහෙම එකතු කරපුවාම අපිට කෙලින්ම හම්බ වෙනවා අපි අර සංග්‍රහ කාණ්ඩයේදී ඉගෙන ගත්තු චෛතසික ගාන හම්බ වෙන. එම සිතේ පහළ වෙන චෛතසික ගාන හම්බ වෙනවා. සමාවෙන්න සර්. පරෝපණාස කියන්නේ 50ට වැඩි කියන එකද? 50ට වැඩි කියන එක. එතකොට අකුසල් වලටත් අපි මේ වචනේද පාවිච්චි කරන්නේ? ඒ අන්න බලන්න එතනදී ඔව් අපි අකුසල් වලදීත් ඒකම තමයි ඉතින් පාවිච්චි කරන්නේ. මොකද මට නම් වෙන වචනයක් හම්බ වෙච්ච වගක් මතක නැහැ. හම්බුනේ නැහැ. හරි? එතනදී ඒක පර්යාය වශයෙන් දේශනාවක්. මා උදේ පාඩමේදී කියලා දුන්නනේ මේ උදේ කියන්නේ පළවෙනි වසර පාඩමේදී පර්යාය සහ නිෂ්පර්යාය කියන එක. අන්න දැන් එතනදී අකුසල් සිතර පරෝපන්නාස කියලා යොදන්නේ පර්යාය වශයෙන්. නිෂ්පර්යාය වශයෙන් නෙමෙයි. කවුරු හරි පළවෙනි පන්ති හිටපු කෙනෙක් හිටියා නම් අන්න තේරුම් ගන්න පුළුවන්. දෙවෙනි පන්තියට නම් ප්‍රශ්නයක් නැහැ. තව මොනවද තියෙන්නේ වගේ සාකච්ඡා කළ යුතු දේවල්? සර් දැන් අපි විභාගය ගැන දන්නේ නැහැ. දැන් අපි පළවෙනි පන්තියට ඉන්න ඕනේද දන්නේ නැහැ අපි මෙහෙම කියන්නේ. විභාග කරනවා නම් පළවෙනි විභාගෙ ඉඳලා කරන්නට ඕනේ. අපිට අරතුරු දන්නේ නැහනේ. ප්‍රතිඵල අපි කළානේ. ඔව් කළපුවාම opportunity මේ possibilities දෙකයි තියෙන්නේ. එක්ක පාස් වෙයි නැත්නම් ෆේල් වෙයි. අපි කවුරුවත් මැද්දේ තියන්නේ නැහැ. හරිද? පැහැදිලි නේ? එතකොට මේ විවිධ කටයුතු නිසා ප්‍රතිඵල පමාද වෙලා තියෙනවා කියලා මම දන්නවා. අපි බලමු. එක ඉක්මනින් ඒවා ඉදිරිපත් කරගන්න. හොඳයි සර්. ඉතින් අපි සුබදායි විදිහට යන් ඉස්සරහට. එතකොට පාස් වෙලා කියලා හිතාගෙන යන්. එතකොට දෙවෙනි වසර විභාගෙට ඉදිරිපත් කරන්න පුළුවන්. ඊළඟට හදිස්. ඔව් කියන්න. සමාවෙන්න මේ කොට්ටාස වාරය ගැන හැම සිතකම වෙන වෙනම සාකච්ඡා කරාට ශුන්්‍යත වාරය ගැන වෙනම සාකච්ඡාවක් කරන්නේ නැහැනේ. ඒක කොහොමද එතකොට අපි ඒවා gedara වැඩ පළවෙනි සිතේදී ඔක්කොම මුල්ලු ණය ක්‍රමය ඉදිරිපත් කළා. එතනින් පස්සේ කලේ අලුතෙන් ආපු දෙයක් ඉදිරිපත් කරගෙන යාම පමණයි. හරිද? ඒ අනුව කොට්ටාස වාරයේ ගොඩනගා ගැනීම. කොට්ටාස වාරයේ සංකාරස්කන්ධය ගොඩනගා ගැනීම. ඒවා තමයි විශේෂිත තැන්. හරි? අපි හැම සිතකම සංස්කාරස්කන්ධය කතා කළෙත් නැහැ. කොට්ටාස වාරයේ පද ගැලපුම් එකින් එක කතා කළෙත් නැහැ. ඒවා ගලපන්න. ඒවා තමයි gedara වැඩ. ඇත්තටම ඒවා කරන්න ඕනේ. එහෙම කරනකොට තමයි මේකේ ධර්මයේ තියෙන ගැඹුර සහ මේ බුද්ධ දේශනාව කියන එක වැටහෙන්නේ. එහෙම නිසා එහෙම නැතුව මේක මේ නව කතාවක් නෙමෙයි. ඒ නිසාවෙන් ඒවා මේ කරන්න gedara. දැන් ඇත්තටම අපි මේ රූපරාමු තුල ගොඩාක් දේවල් ඉදිරිපත් කළා. නමුත් මතක තියාගන්න අපි ඉගෙන ගන්න කාලේ අපිට ඔයෙන් 10%ක් විතර වගේ තමයි තිබුණේ. ඊටු ඔක්කොම ටික අපි තමයි හොයාගත්තේ. එහෙම හොයාගත්ත නිසා තමයි අපිට ඒක වැඩියෙන් පිළිහිටලා තියෙන්නේ. ඇයි අපි වැඩිපුර හෙව්වා. තේරෙන්නේ නැතිකොට ඉතින් අහන්න කරන්න විදිහක් නැහැ. එකක් අහන්නත් ලැජ්ජයිත් එක පන්තියේදී කෙලින් අහනකොට මූණක් පේනවා. ආදී වශයෙන් ගොඩක් කාරණානේ. ඉතින් එහෙම වෙලාවට අපිම ඉතින් හොයනවා. එහෙම හොයනකොට තමයි ඒකේ හොඳට තේරෙන්නේ ධර්මයක් හොඳට ඉගෙන ගන්න පුළුවන්. තව බොහෝ කාරණා අපිට ඒ ආශ්‍රයෙන් දැනගන්නට ලැබෙනවා. හොඳයි මේ chat box එකට ඇවිල්ලා තියෙනවා 2021 අධ්‍යයන වර්ෂයට අදාළ ප ဋ ාණ ධම්ම සභාවේ තියෙන සියලුම ගොනු වලට යන්න පුළුවන් link එක. ඔයගොල්ලෝ ඒක copy කරගත්තා නම් කෙලින් මෙතනින් යන්නත් පුළුවන්. chat box එකේ තියෙනවා අදාළ link එක. මේ වෙලාවේ copy කරලා අරගන්න නැත්නම් මේක off වෙච්ච ගමන් ඒක නැති වේවි. තවත් මොන හරි මේ වගේ ගැටලු තියෙනවද සාකච්ඡා කරන්නට? හොඳයි එහෙම නැතිනම් අපි අද දවසේ සාකච්ඡාව එතනින් නිමා කරමු.
හොඳයි එහෙමනම් මෙතෙක් සමාවෙන්න අට කතා කාණ්ඩය ගැන සංඥාපනයට මම සර්ට කියූප එක XXX I නේද එන්නේ පිටුවේ අට කතා කාණ්ඩ කියන කොටසේ 1 2 3 4 5 හතරවෙනි වාක්‍ය අට කතා කාණ්ඩයේ ධම්සෙනී සැරියුත් තෙරුණුවන් විසින් දේශිතය කියලා වාක්‍යය තියෙනවා. බොහොම හොඳයි. දැකස? ඔව් එහෙම තැනකදී ඒක ඒ අදාළ රෙෆරන්සස් එක්ක ඉදිරිපත් කරන්නට. හරි හොඳයි සර් හොඳයි. බොහොම පිං. පැහැදිලිවම ධම්මසංගණී සංඥාපනයේ තියෙන දෙයක් කාටවත් චැලෙන්ජ් කරන්න බෑ. කවුරුත් විභාගෙට ලිව්වයි කියලා ඒකට ලකුණු කපන්න හෝ එහෙම කරන්නට බෑ. මේ විදිහට ඒක යොදන්න බොහොම හොඳයි. බොහොම පිං. හොඳයි එහෙමනම් කියලා දෙනවා සර්ට ගොඩක්. මෙච්චර පැය දෙකකට වැඩි කාලයක් අපි එහෙමනම් අකුසල් සිත් ගැන ඉතුරු කොටස කළා. ඊට පස්සේ මේ නික්කේප කාණ්ඩය ගැනත් සාකච්ඡා කළා. මේ ආදී වශයෙන් අභිධර්ම සංග්‍රහයක යෙදিলা මේ රැස් කරගත්තු සියලුම කුසලය මේ ශාසනය ආරක්ෂා කරපු සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවියන්ට ධර්මයේ රැකලා අපිටත් මේ විදිහට ඉගෙන ගන්නට නොනැසී පවත්වාගෙන ධර්මයේ රැකගෙන ආපු මහා සංඝරත්නයට මේ විදිහට අපිට මේ ධර්මයේ ඉදිරිපත් කරගන්නට අවස්ථාව සැලසපු ප ဋ ාණ ධම්ම සභාවේ සියලුම ස්වාමින් වහන්සේලාට මේ තාක්ෂණ සහ Zoom තාක්ෂණය මේ විදිහට අපිට පහසුවෙන් කරගෙන යන්නට මේ තාක්ෂණ සහාය ලැබලා දීපු සියලුම සත් ගුණවත් මහත්ම මහත්මීන්ටත් උපකාර කරපු හැමටත් පොදුවේ මියගේ ඥාතීන්ට ගුරුවර දෙමාපියන්ට සියලු සත්වයන්ට ඔබ අප හැම දෙනාටම මේ සියලු කුසලය අමා මහ නිවන් සුව පිණිසම උපනිශ්‍රේ වේවා හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න සාදු 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 හැම දෙනාටම පෙරවන් සරණයි. සරණයි සර්.